නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි, හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත. මාතිකා වැඩසටහන ඔස්සේ අභිධර්ම පිටකයේහි දැක්වෙන ධම්මසංගණි ප්‍රකරණයේ මාතෘකා පිළිබඳව තමයි අපි හඳුනා ගන්නට යෙදෙන්නේ. තික මාතිකා පිළිබඳව හඳුනාගෙන ඉන්පසුව දුක මාතිකා විභාගයට පැමිණිලා ඒ මාතෘකා දුක තමයි අපි හඳුනාගන්නේ. දුකයක් කියන්නේ කුමක්ද කියන එක දැන් ඔබ දන්නවා. මාතෘකා දෙකක එකතුවක්. නැතිනම් අපි යුගලයක් කියලා කියනවා. මෙන්න මේ මාතෘකා යුගලයකට තමයි දුකයක් කියලා කියන්නේ. එතකොට දුක මාතිකාවන්ගේ එක එක සංග්‍රහ දකින්න පුළුවන්. අපි ඒවා හඳුන්වන්නේ ධර්මයේ ගොච්චක කියලා. එතකොට අපි කතා කළේ සංයෝජන ගොච්චකයේ අවසාන වශයෙන් කතා කරපු ගොච්චකේ. එතකොට සංයෝජන ගොච්චකයේ තිබුණේ සංයෝජන ධර්ම පිළිබඳව තමයි එතන කතා කරන්නේ. එතකොට සංයෝජන ධර්ම මොනවද? සංයෝජන නොවන ධර්ම මොනවද? සංයෝජන සංප්‍රයුක්ත ධර්ම මොනවද? සංයෝජන විප්‍රයුක්ත ධර්ම මොනවද? මේ ආදී ලෙස අපි මේ මාත්‍රිකා යුගල වශයෙන් කතා කරන. හැබැයි මේ ගොච්චකය ඇතුලේ කතා කරන්නේ සංයෝජන පිළිබඳව. අන්තිමේටම අපි හඳුනාගත්තා සංයෝජන ගොච්චකය අවසන් කළා පැමිණෙන්නේ ග්‍රන්ථ ගොච්චකය පිළිබඳව. ග්‍රන්ථ පිළිබඳව තමයි එහිදී සාකච්ඡා කරන්නේ. මොනවාද ග්‍රන්ථ කියලා කියන්නේ? යම්කිසි දේවල් සිතේ සංකලේශී බවකින් යම් දෙයක ගෙතෙනවා නම් අන්නේ ගෙතෙන විදිහින්ට තමයි නැතිනම් ගෙතෙන තැන්වලට තමයි ග්‍රන්ථ කියලා හඳුන්වනු ලබන්නේ. ඒකට ග්‍රන්ථ පිළිබඳව හැඳින්වීමේදී චත්තාරෝ ග්‍රන්ථා ග්‍රන්ථ හතරක් තියෙනවා. කාය ග්‍රන්ථ, මේ අවිද්‍යා කාය ග්‍රන්ථ, ව්‍යාපාද කාය ග්‍රන්ථ, ඒ වගේම සීලබ්බත පරාමාස කාය ග්‍රන්ථ සහ ඉදං සච්ඡාබි නිවේස කාය ග්‍රන්ථ කියලා කාය ග්‍රන්ථ හතරක් අපිට දකින්නට පුළුවන්. ඒකට අවිද්‍යාව කියන එක කියන්නේ දැඩිව ගත්ත බලවත්ව ගිය ලෝභය තියෙනවා නම් මේ දැඩි බලවත් ලෝභය කාය ග්‍රන්ථයක්. එතකොට මේ දැඩිව ගියපු බලවත්ව ගිය අවිද්‍යාව යම් තැනක තියෙනවා නම් එයා රූපයක නැතිනම් කයකම ගෙතෙනවා. රූපයකම එයා යනවා. ඒ රූප කාය තුල ගැලීම සිද්ධ වෙන නිසා, ඒකම ග්‍රහණය කරගෙන පවතින නිසා, ස්කන්ධයන්ගේ ගෙතී පවත්නා නිසා ඒක අවිද්‍යා කාය ග්‍රන්ථ කියලා හඳුන්වනු ලබනවා. ඒ වගේම ව්‍යාපාදයේ යම් තැනක තියෙනවා නම්, ඒ කියන්නේ ගැටීම යම් තැනක තියෙනවා නම් ඒ ව්‍යාපාදය තියෙන තැන කාය ග්‍රන්ථයක් හැටියට හඳුන්වන්නේ. එතකොට අපි ස්කන්ධ ටිකක් දැඩිව ග්‍රහණය කරගත්ත තැනක තමයි, අල්ලගත්ත තැනක තමයි අපිට කාය ග්‍රන්ථ, ඒ කියන්නේ ග්‍රන්ථයක් උපදින්නේ. ඒකට එක්කෝ නාම කාය වෙන්න පුළුවන්, නාම ධර්ම ටික පිළිබඳව වෙන්න පුළුවන්, එක්ක රූපී ධර්මයක් අරබයා වෙන්නට පුළුවන්. මේ ග්‍රන්ථ පවතින්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ ධර්මයේ මතම පතිත වෙලා, ඒ මතම වැටිලා, ඒකේ ඇලිලා, ඒකත් එක්ක බැඳිලා තියෙන නිසා තමයි මේ දේවල් ග්‍රන්ථ කියලා හඳුන්වන්නේ. ඒකට මොනවාද? සරල ලෙසම ගත්තොත් දැඩිව ඇලීම සහ දැඩිව ඇති කරගන්න ලබන ගැටීම. මේ දෙකම ග්‍රන්ථ ධර්ම. ඊට පස්සේ අනික් ග්‍රන්ථ දෙක අපි හඳුනාගත්තා. මොනවාද? සීලබ්බත පරාමාස කාය ග්‍රන්ථ සහ ඉදං සච්ඡාබි නිවේස කාය ග්‍රන්ථ කියලා. සීලබ්බත පරාමාස කියලා කියන්නේ සිල් ව්‍රත වශයෙන් කරන පරාමර්ශනය. ඒ කියන්නේ මේ ශාසනයෙන් පරිබාහිරව යම්කිසි කෙනෙක් සම්මා දිට්ඨිය පිළිබඳව අවබෝධයක් නැතුව, අනුමාන වශයෙන් හෝ එයාට දැනුමක් නැතිව සම්මා දිට්ඨිය පිළිබඳව, ලෞකික සම්මා දිට්ඨිය පිළිබඳව හෝ ලෝකෝත්තර සම්මා දිට්ඨිය පිළිබඳව හෝ දැනුමක් නැතිව මේ ශාසනයෙන් පරිබාහිරව ගිහිල්ලා නිවන් දැකීම සඳහා යම්කිසි ව්‍රත සමාදන් වෙලා ඉන්නවනම්, මිදීම නිවීම සඳහා යම්කිසි ක්‍රියාමාර්ග අනුභව කරනු ලබනවා, අනුගමනය කරනු ලබනවා නම් අනේ අනුගමනය කරනු ලබන ඒ සියල්ලක්ම සීලබ්බත පරාමාස කාය ග්‍රන්ථය කියන එක යටතේ තමයි හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට එයා ග්‍රන්ථ වශයෙන් සංස්පර්ශය කරනවා. ලෝකේ කෙනෙකුට පුළුවන් ඇලෙන්න පුළුවන්, කෙනෙකුට ගැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකෙන් මිදීම සඳහා වෑයම් කරන්න පුළුවන්. එතකොට මේ මිදීම සඳහා කරන වෑයම තමයි සීලබ්බත පරාමාස වශයෙන් කෙනෙක් හසු වෙන්නට පුළුවන් ඊළඟ තැන. එතකොට මේ සීලබ්බත පරාමාස වශයෙන් කෙනෙකුට
ඒ යම් දෙයක් අල්ල ගන්න පුළුවන්කම තියෙන්නේ ඒකේ මිදීම සඳහා කරන වෑයමක් තුළ. එතකොට මේ ශාසනයෙන් පරිබාහිරව නිවැරදි සම්මාදිට්ඨිය පිළිබඳව දැක්මක් නැතිව යම් උත්සාහයක් ගන්නවා නම් අන්න ඒ තැන්වල තමයි උපදින්නේ මොකද්ද? මේ සීලබ්බත පරාමාස කියන කාය ග්‍රන්ථය. එතකොට දැන් තව පැත්තකින් ගත්තාම අපි කෙනෙක් කාම වශයෙන් ලෝකයේ අසුරු කරනවා. එතන ඇලිලා එතන වාසය කරනවා. ඒ තමයි අවිද්‍යා කාය ග්‍රන්ථය කියලා කිව්වේ. ඇලීමෙන් ලෝකේ අල්ලගෙන ඉන්නවා. එහෙම නැත්නම් ගැටීමෙන් ලෝකේ අල්ලගෙන ඉන්නවා. දුක පිළිබඳව දුක එන දේ විඳගෙන ඒ දේවල් තුලින් මිනිස්සු පීඩිත වෙලා වාසය කරනවා. ඊට පස්සේ තවත් කෙනෙක් දෘෂ්ටි වශයෙන් ගිහිල්ලා එයා ලෝකයේ සංස්පර්ශ කරනවා මිදීම පිළිබඳව කල්පනා කරලා ඇලීමේ සහ ගැටීමේ තිබෙන ආදීනව පිළිබඳව දැකලා කෙනෙක් එතනින් එහාට ගියපුවම දෘෂ්ටි වශයෙන් එයා සංස්පර්ශය කරගෙන වාසය කරනවා. නැතිනම් දෘෂ්ටි වශයෙන් ලෝකේ අල්ල ගන්නවා. ඊට පස්සේ අන්තිම එක තමයි ඉදං සච්ඡාබිනිවේෂ කායගන්ත කියන එක. ඉදං සච්ඡාබිනිවේෂ කියලා කියන්නේ අබිනිවේෂ කියලා කියන්නේ එහි බැසගෙන පවතිනවා කියන එක. එතකොට ඉදං සච්ඡ මේකමයි ඇත්ත. මේකමයි ඇත්ත. ඉදමේව සත්‍යම් මෝඝමඤ්ඤං. මේකම හරි අනික් තියෙන ඒවා ඔක්කොම වැරදි. මේ කියන කතාව විතරයි හරි අනිත් ඒවා ඔක්කොම වැරදි කියලා ඒ යම්කිසි කෙනෙක් දෘෂ්ටිගත වෙනවා. එතකොට මේ ඉදමේව සත්‍යම් මෝඝමඤ්ඤං කියන මෙන්න මේකටත් කියන්නේ කාය ග්‍රන්ථයක් කියලා. ඇයි එයා ඒ දේ දැඩිව තමන්ගේ දෘෂ්ටිය පරාමර්ශණය කරගෙන ඒකමයි හරි අනික්ව වැරදි කියලා අල්ලගෙන ඉන්නවා. මේ දේවල් වලට කියනවා ග්‍රන්ථ කියලා. ග්‍රන්ථ කියලා කියන්නේ මේ දේවල් අර ස්කන්ධ ටිකක් අරඹය උපද්ද ගත්තට පස්සේ ඒක හේතු වෙනවා මේ සසර බැඳ තබන්නට. නැතිනම් ඒක මිදෙන්නට දෙන්නේ නැහැ. දැන් යම් බැඳීමක් වෙනකොට ඒ බැඳීමේ ස්වභාවය තමයි එතනින් ගැලවෙන්න දෙන්නේ නැතිකම. ඒ වගේ කෙනෙක් අවිද්‍යාව වශයෙන් විසම ලෝභයෙන් මේ දේවල් ඇසුරු කරන්න පටන් ගත්තට පස්සේ එයාට ඒ ලෝභය නිසා ගැලවීමක් නැහැ. ඒකයි මිනිස්සු කාමයෙන් ගැලවෙන්නට බැරිව කාමයේම සැපයක් කොට හංගින්නේ කල්පනා කරන්නේ ඒ මතම මිනිස්සු කටයුතු කරන්නේ අන්න ඒ හේතුව නිසා. ඒ වගේම ව්‍යාපාදයේ කියන එක කාය ග්‍රන්ථයක්. ව්‍යාපාදයේ කියන මිනිස්සු ගැටිලා කටයුතු කළත් ඒකත් ඒ විදිහටම තමයි ඇලිලා ඒ ලෝකයේ අසුරු කරන විදිහ. ඉතින් මිදෙන්න ගියත් මිනිස්සුන්ට බොහොම පහසුවෙන් අහු වෙන්න පුළුවන් දෙයක් තමයි ඒ සීලබ්බත පරාමාසය කියන තැනට සහ ඉදන් සච්ඡාබිනිවේෂ කියන කාය ග්‍රන්ථයන්ට. එතකොට ලෝකේ ජීවත් වීමත් ලෝකෙ මිදෙන්නට කටයුතු කිරීමත් කියන මේ සියල්ල තුළ පවතින ග්‍රන්ථ තමයි නැතිනම් අපි අල්ලලා බැඳලා තියාගන්න දේවල් තමයි මෙතනදී හඳුනා ගන්නු ලබන්නේ. එතකොට මේ පිළිබඳව එකිනෙකට තියෙන විග්‍රහ පිළිබඳව අපි මීට පෙර විශේෂයෙන්ම හඳුනා ගන්නට යෙදුණා. එතකොට මේ ග්‍රන්ථ ධර්මයන් පිළිබඳව විග්‍රහ වීමේදී කොහොමද මේ ග්‍රන්ථ ධර්ම අපේ හිතේ උපදින්නේ? අවිජ්ජා කායගන්තෝ අට්ඨසු ලෝභ සහගතේසු චිත්තුප්පාදේසු උපජ්ජති. ලෝභය තියෙන තැන්වල තමයි මේ අවිද්‍යාව කියන දේ නියෝජනය වෙන්නේ. ඒ නිසා අවිද්‍යාව කියන කාය ග්‍රන්ථය උපදින්නේ කොහෙද? අට්ඨසු ලෝභ සහගත චිත්තුප්පාදේසු. මේ ලෝභ සහගත චිත්තෝත්පාද 8 තමයි මේ අවිද්‍යාව කියන කාය ග්‍රන්ථය ඇසුරු වෙන්නේ. යම් කිසි තැනක අවිද්‍යාව යෙදෙනවා කියනවා නම් එතන උපදින්නේ මේ ලෝභ සිත් 8න් එකක්. සෝමනස්ස සහගත, ditthිගත සංප්‍රයුක්ත අසංකාරික සසංකාරික හෝ සෝමනස්ස සහගත, ditthිගත විප්‍රයුක්ත අසංකාරික සසංකාරික හෝ උපේක්ෂා සහගත, ditthිගත සංප්‍රයුක්ත අසංකාරික සසංකාරික උපේක්ෂා සහගත, ditthිගත විප්‍රයුක්ත අසංකාරික සසංකාරික කියන මෙන්න මේ සිත් 8න් තැනක තමයි අවිද්‍යාව කියන කාය ග්‍රන්ථය උපදින්නේ. ඒකට මේ අවිද්‍යාව උපදින්නේ කොහෙද? අට්ඨසු ලෝභ සහගත චිත්තුප්පාදේසු. මේ ලෝභ සහගත සිත් 8 තමයි අවිද්‍යාව කියන දේ උපදින්නේ. ඒ වගේම ව්‍යාපාදෝ කායගන්තෝ ද්වේෂ දෝමනස්ස සහගතේසු චිත්තුප්පාදේසු උපජ්ජති. ව්‍යාපාදය කියන ධර්මය. ඒ කියන්නේ තරහව කියන දේ උපදින්නේ කොතනද? අර දෝමනස්ස සහගත චිත්තෝත්පාද දෙකේ. ඒ කියන්නේ දෝමනස්ස සහගත පටිඝ සංප්‍රයුක්ත සංකාරික සංකාරික කියලා සිත් දෙකක් තියෙනවා. අනේ දෝමනස්ස සහගත සිත් දෙකේ තමයි මේ ව්‍යාපාදයේ කියන දේ උපදින්නේ. ඒකට යම් තැනක තරහක් උපදිනවා නම් අමනාපයක් තියෙනවා නම් ඒ තරහ අමනාපයේ තියෙන තැන්වලදී උපදින්නේ මොන සිතක්ද? අර ද්වේෂ සහගත සිත් දෙක තමයි උපදින්නේ. සීලබ්බත පරාමාසෝ කායගන්තෝච ඉදං සච්ඡාබිනිවේෂෝ කායගන්තෝච චතුසු
දිට්ඨිගත සම්පයුත්තේසු චිත්තුප්පාදේසු උපජ්ජති. එතකොට ඉදං සච්ඡාබි නිවේස කියන කාය ග්‍රන්ථය සීලබ්බත පරාමාස කියන කාය ග්‍රන්ථයත් ඇතුළත් වෙන්න පින්නතුනේ දිට්ඨිය කියන දෙයට. මොකද දැන් මේකමයි හරි කියලා දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ නම් මිනිස්සු හිටියා අජ වෘත, ගෝ වෘත, කුක්කුර වෘත මේ නොයෙක් වෘත සමාදන් වෙලා හිටියා. එතකොට ඒ වෘත සමාදන් වීම තුළ මිනිස්සු බලාපොරොත්තු වුණා ඒන් විමුක්තියක් ලැබෙනවා කියලා. එතනින් පාරිශුද්ධත්වයටපත් වෙනවා කියලා මිනිස්සු බලාපොරොත්තු වුණා. ඒ වගේම පව් හෝදන තැනටපත් වුණා. එතකොට අදත් සමහර වෙලාවට යම් එක ආගමික සම්ප්‍රදායන් තුළ අපිට නොයෙක් වෘත සමාදන් වීම දකින්නට පුළුවන්කම තියෙනවා. දැන් ශික්ෂා පද වුණා සමාදන් වුණත් ඒක වෘත සමාදානයකට යනවා. ඒක මේ ශාසනයෙන් පරිබාහිරව යන දෙයක් නම් ඒකට හේතුව තමයි මේ ශාසනයෙන් පරිබාහිරයි කියලා කියන්නේ වෙන දෙයක් නිසා නෙමෙයි. එතන සම්මාදිට්ඨියෙහි උණුසුම ලැබෙන්නේ නැති නිසා. එයා හිතන්නේ ඒ කරන කටයුත්ත තුළින් ශුද්ධිය ලැබෙනවා කියලා. දැන් සීලේන සුද්ධි සීලයෙන් සුද්ධියටපත් වෙනවා. ඒතකොට සීලය තුළින් කවුරුත් ශුද්ධිය බලාපොරොත්තු වෙනවා නම් නිර්වාණය කියන දේ සීලය තුළින් පමණක් ලැබෙන්නක් කියලා හිතනවා නම් ඒක එයාගේ සම්මාදිට්ඨිය පිළිබඳව තියෙන දැක්මෙහි අඩුවක්. එතකොට ඒක එතන උපදින්නේ දෘෂ්ටිගත භාවයක්. ඒ වගේම තමයි මේකම හරි අනික් ඒවා වැරදි කියන තැන ඉඳලා දැඩිව පරාමර්ශණය කරගෙන එතන ඉන්නවා නම් ඒකත් දිට්ඨියෙහි තියෙන ස්වභාවයක්. ඒතකොට ඒ නිසා මේ දෙකම සීල වෘත සමාදන් වෙනවා කියන තැන සීල වෘතයන්ගෙන් පරිබාහිරව යම් කිසි කෙනෙක් හිතාගෙන ඉන්නවා ඒකම හරි කියලා හිතාගෙන යම් දෙයක් අල්ලගෙන ඉන්නවා. අන්න ඒ බඳු අවස්ථාවලත් ඒ හැම තැනකම උපදින්නේ ditthi සහගත සිත්. එතකොට මේ කාය ග්‍රන්ථ දෙකම උපදින්නේ ditthi සහගත චිත්තෝත්පාදයන් වල කියලා අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට පින්නතුනි මෙන්න මේ ආකාරයට අපි මේ ග්‍රන්ථ ධර්මයන් පිළිබඳව හඳුනා ගන්නකොට, ගෙතීම් පිළිබඳව හඳුනා ගන්නකොට සහ මේ ගෙතීම් කියන දේවල් යෙදෙන ස්ථාන පිළිබඳව අපි විශේෂයෙන් දකිනකොට අපිට බලන්න පුළුවන් ග්‍රන්ථ කියන දේවල් හිතේ උපදින හිත මුල් කරගත්ත ධර්ම කොටසක් හැටියට. එතකොට හිතේ උපදින හිත මුල් කරගත්ත ධර්ම කොටසක් විදිහට ඒවා උපදින්නේ ලෝභ සහගත සිත්වල සහ ද්වේෂ සහගත සිත්වල. එතකොට මෝහය කියන දේ එතනට උපකාර නොවෙනවා කියන එක නෙමෙයි. හැබැයි මේ ග්‍රන්ථ හතර අවිද්‍යාව ව්‍යාපාදය කියන ග්‍රන්ථ දෙක ලෝභ සහ දෝෂ සිත්වල යෙදෙනවා. ඊට පස්සේ අර දිට්ඨිය කියන දේ ලෝභ සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත සිත්වල තමයි ඒක උපදින්නේ. මෙන්න මේවා තමයි එතකොට ග්‍රන්ථ ධර්ම ගෙතීම ඇති කරනු ලබන ධර්ම කියලා හඳුන්වනු ලබන්නේ. ඒකට කතමේ ධම්මා නෝ ගන්ථා. එතකොට ඊළඟ මාතෘකාව හම්බෙනවා අපිට ග්‍රන්ථ මොනවද කියලා හඳුනා ගන්නකොට යුගලයක් නේ මාතෘකා දෙකක්නේ. ඒ දෙකේම එන අනිත් එක තමයි ග්‍රන්ථ ධර්ම සහ ග්‍රන්ථ නොවන ධර්ම. එතකොට කතමේ ධම්මා නෝ ගන්ථා මොනවද ග්‍රන්ථ නොවන ධර්ම? තේ ධම්මේ ඨපෙත්වා අර ග්‍රන්ථ ධර්ම ටික අතහැරලා අවශේෂා කුසලා අව්‍යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අපරියාපන්නා වේදනා සංඥා සංඛාර විඥානක්ඛන්தோ සබ්බංච රූපං අසංකතාච ධාතු මේ ධම්මා නෝගන්තා. ග්‍රන්ථ නොවන දේවල් මොනවාද? අර ග්‍රන්ථ ටික අතහැරලා. මොන ග්‍රන්ථද? අවිද්‍යාව අතහැරලා, ව්‍යාපාදය අතහැරලා, ඒ වගේම සීලබ්බත පරාමාස කියන දෘෂ්ටිය අතහැරලා, ඉදං සච්ඡාබි නිවේස කියන මේ දෘෂ්ටිය අතහැරලා, මෙන්න මේ ධර්ම අතහැරලා අනික් ධර්ම ටික හඳුන්වනු ලබනවා නෝගන්තා ග්‍රන්ථ නොවන ධර්මයෝ. එතකොට කුසල් තියෙනවා නම් අකුසල් තියෙනවා නම් ඒ සියල්ලක්ම දැන් එක සිතක ගත්තාම පින්නතුනි චෛතසික ධර්ම බොහෝමයක් තියෙනවානේ. එතකොට ඒ අනික් චෛතසික ධර්ම දැන් ලෝභය අතහැරියට පස්සේ තියෙන අනික් චෛතසික තියෙනවානේ. එතකොට ඒ චෛතසික ග්‍රන්ථ නෙවෙයිනේ. ඒ චෛතසික ග්‍රන්ථ නෙමෙයි. එතකොට ඒ අකුසල චෛතසික වුණත් එතනදී ග්‍රන්ථ නොවන ධර්මයක්. දැන් මෝහය කියන එක ග්‍රන්ථයක්ද කියලා අහුවොත් මෝහය කියන්නේ ග්‍රන්ථයක් නෙමෙයි. ලෝභ සහගත සිතෙහි මෝහය කියන ධර්මය එතන යෙදුනට ඒක ග්‍රන්ථයක් කියලා හඳුන්වන්නේ නැහැ. හැබැයි අකුසලයක්. ග්‍රන්ථයක් නෙමෙයි. ඒකට නෝගන්තහා කියනකොට ග්‍රන්ථ නොවන ධර්මය මොනවද කියනකොට අර ග්‍රන්ථ හතර අතහැරලා තවත් වෙන යම් දේවල් තියෙනවා නම් ධර්ම කොටහසක් තියෙනවා නම් ඒ දේවල් තමයි නෝගන්තහා කියලා කියන්නේ. ග්‍රන්ථ නොවන ධර්මයෝ කියලා කියන්නේ. එතකොට මේ ග්‍රන්ථ ධර්ම සහ ග්‍රන්ථ නොවන ධර්මයෝ කියලා හඳුනා ගන්නකොට අපි ග්‍රන්ථ හැටියට ග්‍රන්ථ හතරකුත් නෝගන්තහ කියනකොට අනික් ග්‍රන්ථ හතර හැරුණකොට අනික් සියලුම
චිත්තචෛතසික ආදී ධර්මයෝ සතර භූමිය අනුවගේ සියලුම ධර්මයෝ සංග්‍රහ කරනවා. එතකොට ඒ විදිහට තමයි මේ මාතෘකාව අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඊට පළවෙනි මාතෘකා යුගලය මොකද්ද? ග්‍රන්ථ ධර්ම සහ ග්‍රන්ථ නොවන ධර්ම. ග්‍රන්ථ නම් 4යි තියෙන්නේ. අවිද්‍යාව, ව්‍යාපාදය, සීලබ්බත පරාමාස සහ ඉදං සච්ඡාබිනිවේෂ කාය ග්‍රන්ථ. ග්‍රන්ථ නොවන ධර්ම කියලා කියන්නේ ඒ හැරුණකොට හතර භූමිය අනුව ගියපු සියලුම ධර්ම ග්‍රන්ථ නොවන ධර්ම හැටියට තමයි අපිට විශේෂයෙන්ම හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මෙන්න මේ ආකාරයට අපිට පින්නතුනි මේ තැන්වල මේ මාත්‍රිකා යුගලය විග්‍රහ වෙනකොට අර සියලු ධර්ම කොටස ආවරණය කරන්නට පුළුවන්කම තියෙනවා. ග්‍රන්ථ කියන එකෙන් ග්‍රන්ථ හතර පමණක් හැඳින්වෙනකොට අනිත් මාත්‍රිකාව තුළ ඒ හැරුණකොට තියෙන අනික් සියලුම දේවල් හඳුන්වනු ලබනවා. එතකොට රූපයත් නිර්වාණයත් සතර භූමිය අනුව ගියපු සියලුම චිත්තචෛතසික ධර්මතා ටිකත් ග්‍රන්ථ ටික අතහැරලා නොග්‍රන්ථ ධර්ම ග්‍රන්ථ නොවන ධර්මය. එතකොට රූපාදී ධර්ම පිළිබඳව හඳුන්වන වචනේ තමයි මොකද්ද? ගන්තනීය. අනික කුසල කුසල ධර්ම පිළිබඳව හඳුන්වන්නේ කොහොමද? විපාකාදී ධර්ම පිළිබඳව ගන්තනීය ධර්ම. තුන් භූමිය අනුව ගියපු කුසල අකුසල ධර්ම පිළිබඳව හඳුන්වනකොට ඒවා ග්‍රන්ථනීයයි. ග්‍රන්ථනීයයි කියලා කියන්නේ මේ ග්‍රන්ථ ඇති කරන්න හිතයි කියන එක. මේ ග්‍රන්ථ උපදවන්න හිතයි, ග්‍රන්ථ ඇති කරලීමට හිතයි කියන අර්ථයෙන් තමයි ග්‍රන්ථනීයයි කියලා හඳුන්වනු ලබන්නේ. එතකොට මේ විදිහට ග්‍රන්ථ ධර්ම සහ ග්‍රන්ථනීය ධර්ම හැටියට අපිට මේ ධර්ම විශේෂයෙන්ම හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒක පැහැදිලි කරන්නේ අපිට ඊළඟ මාතෘකාව හම්බෙන්නේ මොනවද? කතමේ ධම්මා ගන්තනීය. ග්‍රන්ථනීය ධර්මයෝ මොනවද? ග්‍රන්ථ නෙමෙයි, නොගන්තත් නෙමෙයි, ගන්තනීය ධර්මයෝ මොනවද? සාසවා කුසලා කුසලා අව්‍යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා රූප වේදනා සංඥා සංකාර විඥානස්කන්ධෝ ඉමේ ධම්මා ගන්තනීය. ග්‍රන්ථනීය ධර්ම මොනවාද? ශාස්ත්‍රව වුණ කුසලා කුසල අව්‍යාකෘත ධර්ම. එතකොට ශාස්ත්‍රවයි කියලා කියන්නේ ශාස්ත්‍රව කියන වචනය අපි මීට පෙර පැහැදිලි කරගෙන තියෙන වචනයක්. ඒ කියන්නේ ආශ්‍රව මගින් අරමුණු කරන්නට පුළුවන් දේවල් තමයි ශාස්ත්‍රවයි කියලා හඳුන්වනු ලබන්නේ. යම් ධර්මයක් ආශ්‍රවයන් මගින් අරමුණු කොට දක්වන්නට පුළුවන් නම් ඒ දේ ශාස්ත්‍රවයි කියලා හඳුන්වනවා. නැතිනම් ආශ්‍රව සහිත සිතකට ඒ ධර්මය ඇසුරු වෙන නිසා ඒ ධර්මය ශාස්ත්‍රවයි කියලා කියනවා. එතකොට ශාස්ත්‍රව උන කුසල කුසල අව්‍යාකෘත ධර්ම. ශාස්ත්‍රව උන කුසල කුසල අව්‍යාකෘත ධර්ම. එතකොට දැන් කාමාවචර කුසලයේ කියලා කියන්නේ කාමාවචර කුසලයේ ගැන කෙනෙකුට ආශ්‍රව උපදව ගන්න පුළුවන් ඒක අරමුණු කරලා. ඒ නිසා කාමාවචර කුසලයේ කියන්නේ ශාස්ත්‍රව ධර්මයක්. එතකොට අකුසලයේ පිළිබඳව කොහොමත් ආශ්‍රව උපදව ගන්න පුළුවන්කම තියෙන නිසා ඒක ශාස්ත්‍රව ධර්මයක්. ඒ වගේම අව්‍යාකෘත ධර්මයන් පිළිබඳව දැන් චක්කු විඥාන, මනෝ ධාතු, මනෝ විඥාන ධාතු, රූපාදී ධර්මයන් පිළිබඳව ගත්තාම අපි අසුරු කරන්නේ ඒවත් ආශ්‍රවයන්ගෙන් අරමුණු කරනවා. අන්න ඒ නිසා මේ දේවලුත් හඳුන්වන්නේ මොනවා කියලාද? ශාස්ත්‍රව ධර්ම කියලා. එතකොට මේ ශාස්ත්‍රව ධර්ම සියල්ලක්ම ශාස්ත්‍රව ධර්ම සියල්ලක්ම තුන් භූමිය අනුව ගියපු කුසල අකුසල අව්‍යාකෘත කියන මේ සියලුම ධර්මයෝ ශාස්ත්‍රව උන මේ සියලු ධර්මයෝ ග්‍රන්ථනීයයි කියන වචනයෙන් හඳුන්වනවා. ග්‍රන්ථනීයයි කියලා කියන්නේ ග්‍රන්ථ ලෙස ගන්නට සුදුසුයි කියන එක. ග්‍රන්ථයන් විදිහට ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ග්‍රන්ථයන් විදිහට ගන්න කියන එකෙන් අදහස් කළේ ග්‍රන්ථ ධර්මයන්ගෙන් අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා. ග්‍රන්ථයන්ගෙන් අරමුණු කරන්නට පුළුවන්කම තියෙනවා. තීසු භූමියසු කුසලං තුන් භූමියේහි කුසලය, තුන් භූමියේහි අකුසලය, තුන් භූමියේහි විපාකය, තුන් භූමිය අනුගියපු ක්‍රියාසිට ටික සියලුම රූපයත් මෙන්න මේ කියන සියලු ධර්මයෝ ග්‍රන්ථනීයයි කියලා හඳුන්වන්නේ. එතකොට දැන් අපි දන්නවා කුසල සිතෙහි අකුසල ධර්ම යෙදෙන්නේ නැහැ කියලා. ග්‍රන්ථ කියලා කියන්නේ කුසල්ද අකුසල්ද? ග්‍රන්ථ කියලා කියන්නේ අකුසල ධර්ම. එතකොට තුන් භූමිය අනුව ගියපු කුසලයේ පිළිබඳව කෙනෙකුට අවිද්‍යා කාය ග්‍රන්ථයක් උපදව ගන්න බැරිද? කුසලය පිළිබඳව එයාට ඒ පිළිබඳව කුසලය අරමුණු කරගෙන එයාට අවිද්‍යා කාය ග්‍රන්ථය උපදවන්නට පුළුවන්.
තමන් කරපු පිනක් පිළිබඳව කල්පනා කරලා එහෙම නැත්නම් ඒ කුසලයේ තුලින් තමන්ට ලබන්නට පුළුවන් සම්පත්තියක් පිළිබඳව කල්පනා කරලා ඒ පිළිබඳව අරමුණු කරමින් එයා ලෝභ සහගත සිත් උපදවනවා. එතකොට ඒ අවිද්‍යාව කියන දේ එතන උපදින්නේ කුමක් අරමුණු කරලාද? කුසලයක් අරමුණු කරලා. එතකොට රූපාවචර අරූපාවචර ආදී යම් ධානා කෙනෙක් උපදවන්නට පුළුවන්. ඒ ධානා උපදවලා එයා ලෝකයේ ශාස්ත්‍රත වශයෙන් හෝ ලෝකයේ උච්ඡේද වශයෙන් අසුරු කරනවා. එතකොට එයා දකින ඥානයක් තුළින් ලෝකයේ පිළිබඳව එයා අවබෝධ කරගත්ත විදිහක් තුළින් තමයි එයා ඒ දෘෂ්ටියටපත් වෙන්නේ. එතකොට ඒ අවස්ථාවන්හිදී පිනතුනේ අර තමන් උපදෝගත්ත ධර්මය ඊට පස්සේ සිතකින් ඇසුරු කරන්න පුළුවන්, අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා දෘෂ්ටි වශයෙන්. දෘෂ්ටිගත විදිහට ඒව අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අර හිත ඇතුලේ අකුසලයේ යෙදෙනවා කියන එක නෙමෙයි. ඒ හිත ඇතුලේ අකුසලයේ යෙදුන් නැති වුණාට ඒ හිත හටගෙන නිරුද්ධ වුණාට පස්සේ ඒ ධර්මයන් අරමුණු කරමින් කෙනෙකුට නැවත අකුසල ධර්ම උපදවන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා ඒ ධර්ම අරමුණු කරමින් ග්‍රන්ථ ධර්ම උපදවන්නට පුළුවන්කම තියෙන නිසා තමයි ඒ දේවල් ග්‍රන්ථනීයයි කියන වචනයෙන් හඳුන්වනු ලබන්නේ. ඒක ග්‍රන්ථනීයයි කියන වචනයෙන් එතකොට විග්‍රහ කරනවා, ග්‍රන්ථනීයයි කියන වචනයෙන් හඳුන්වනු ලබනවා. ඊට පස්සේ අපිට ඒ මාතෘකාවේ දෙවෙනි මාතෘකාව, ඒ කියන්නේ යුගල වශයෙන් කතා කරන්නේ ග්‍රන්ථනීය ධර්මය මොනවද? නොග්‍රන්ථ ධර්ම මොනවද? ඒ කියන්නේ ග්‍රන්ථ නොවන ධර්මය මොනවද? නැතිනම් අගන්තනීය කියලා කියනවා ඒකට. අගන්තනීය ධර්ම මොනවද? ග්‍රන්ථ ධර්ම මොනවද? අගන්ත ධර්ම මොනවද? එතකොට අගන්ත ධර්ම කියලා කියනකොට චත්තාරෝ මග්ගා අපරියාපන්න. අපරියාපන්න උනේ යම් සතර මාර්ගයක් තියෙනවා නම් ඒ සතර මාර්ගය අගන්ත ධර්මයක්. සතර මාර්ගසිතවල සෝවාන් මාර්ගසිතේ, සකුදාගාමි මාර්ගසිතේ, අනාගාමි මාර්ගසිතේ, අරිහත් මාර්ගසිතේ ග්‍රන්ථ යෙදෙන්නේ නැහැ. අවිද්‍යාව යෙදෙන්නේ නැහැ. දැන් අපි නිවන් දකින්න කැමැත්ත කියන එක තිබුණට සෝවාන් මාර්ගසිත අරමුණු කරගෙන කෙනෙක් ග්‍රන්ථ උපදවනවා කියන එක පින්නතුනේ වෙන්නේ නැහැ. ඒක යෙදෙන්නේ නැහැ. එතකොට ඒ නිසා අපරියාපන්න මාර්ගසිත, අපරියාපන්න ඵලසිත මේ ඔක්කොම අග්‍රන්ථනීය ධර්ම. ඒ තැන්වල ග්‍රන්ථ උපදින්නේ නැහැ. අසංකතාච ධාතු නිවන අරමුණු කරමින් යම් කිසි කෙනෙකුට ග්‍රන්ථ උපදින්නේ නැහැ. ඒවා අගන්තනීය ධර්ම. ඉමේ ධම්මා අගන්තනීයා, මේ ධර්ම වලට කියනවා අගන්තනීය ධර්ම කියලා. එතකොට ගන්තනීය ධර්ම මොනවද? තුන් භූමිය අනුව ගියපු ශාස්ත්‍රව වුණ කුසල අකුසල අව්‍යාකෘත ධර්මයෝ තමයි ග්‍රන්ථනීය ධර්මය උනේ. ඒවා අරමුණු කරගෙන ඕන කෙනෙකුට ග්‍රන්ථ උපදවන්න පුළුවන්කම තියෙනවා. හැබැයි සතර මාර්ගසිත, සතර ඵලසිත සහ නිර්වාණය අරමුණු කරගෙන ග්‍රන්ථ උපදින්නේ නැහැ. ඒ නිසා ඒවා හඳුන්වන්නේ අගන්තනීය ධර්ම කියලා. එතකොට ග්‍රන්ථ දන්නවා ඔබ දැන්. ඒ වගේම නොග්‍රන්ථ ධර්ම දන්නවා, ග්‍රන්ථ නොවන දේවල් දන්නවා. ඒ වගේම ග්‍රන්ථනීය ධර්ම මොනවද කියලා දන්නවා. ඒ වගේම අගන්තනීය ධර්ම පිළිබඳව දන්නවා. ඊට පස්සේ කතමේ ධම්මා ගන්ත සම්පයුත්තා. කතමේ ධම්මා ගන්ත සම්පයුත්තා. ග්‍රන්ථහා යෙදුණු ධර්ම මොනවද? තේහි ධම්මේහි යේ ධම්මා සම්පයුත්තා. අර ග්‍රන්ථ උපදිනකොට ඒ ග්‍රන්ථ උපදින අවස්ථාවේහි ඒහා සංප්‍රයුක්ත ධර්ම තියෙනවානේ. යම් තැනක ග්‍රන්ථ උපදිනවා නම් ග්‍රන්ථ උපදින තැන්වලදී උපදින ධර්ම තියෙනවා. අන්නේ ග්‍රන්ථ උපදින තැන්වලදී උපදින ධර්මවලට කියනවා ඒ ග්‍රන්ථහා සංප්‍රයුක්ත ධර්ම කියලා. දැන් අකුසල සිතක් වුණාම මේ අකුසල සිතේ උපදින අනිකුත් චෛතසික ධර්ම තියෙනවානේ. එතකොට දැන් ලෝභ සාගත සිතක උපදින අනෙක් චෛතසික ධර්මයන් හඳුන්වනු ලබනවා. අර ලෝභය අතහැරලා, ග්‍රන්ථය අතහැරලා අනික් ධර්ම ටික හඳුන්වනු ලබනවා ඒහා සංප්‍රයුක්තයි කියලා. ඒකත් එකට යෙදිලා තියෙන්නේ කියලා ඒක හඳුන්වනු ලබනවා. එතකොට මේ කාරණාව අපිට පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. යම් තැනක ග්‍රන්ථ තියෙනවා නම් ඒ ග්‍රන්ථහාත් එකට එකතු වෙලා තියෙන අනෙක් ධර්ම තමයි අපිට ග්‍රන්ථ සංප්‍රයුක්ත හැටියට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒකට මේ ග්‍රන්ථ සංප්‍රයුක්ත ධර්ම පිළිබඳව අපි දැනගත්තා වගේම අපිට ඊළඟ මාතෘකාව හම්බ වෙනවා කතමේ ධම්මා ගන්ත විප්පයුත්තා. දැන් මේ කරුණු එකින් එකට දීර්ඝ ලෙස පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. සංප්‍රයුක්ත විප්‍රයුක්ත ආදී ලෙස මේ කතා කරගෙන යන දේවල්. මොකද මේ ඔක්කොම එක හා සමානුපාතික කාරණා අපි මීට පෙර අනික් මාතෘකාවලදී හඳුන්වනකොට මේ පරයයේ මේ ක්‍රමවේදයේ යටතේ අපි කතා කරලා තියෙන නිසා.
එතකොට ග්‍රන්ථ විප්‍රයුක්ත ධර්ම මොනවද කියලා අහනකොට අර තේහි ධම්මේහි ඒ ධම්මා විප්‍රයුක්තා. අර ග්‍රන්ථ ධර්මයන්ගෙන් යම් ධර්ම කොටසක් එකට යෙදෙන්නේ නැත්නම් ග්‍රන්ථ ධර්මයන් එක්ක එකට උපදින්නේ නැත්නම් අන්නේ ග්‍රන්ථ ධර්ම හා එකට උපදින්නේ නැති අනික් කේවල වලට හඳුන්වනු ලබනවා ග්‍රන්ථ විප්‍රයුක්ත ධර්ම හැටියට. ග්‍රන්ථ හා එකට උපදින්නේ නැහැ. මොනවාද? චතුසු දිට්ඨිගත විප්‍රයුක්ත ලෝභ සහගතේසු චිත්තුප්පාදේසු uppannෝ ලෝභෝ. එතකොට චතුසු දිට්ඨිගත විප්‍රයුක්ත ලෝභ සහගතේසු චිත්තුප්පාදේසු uppannෝ ලෝභෝ සතර විප්‍රයුක්ත ලෝභ සහගත චිත්තෝත්පාදයන්හි උපදුණු ලෝභය කියන එක ග්‍රන්ථ විප්‍රයුක්ත ධර්මයක්. ග්‍රන්ථ විප්‍රයුක්තයි. දීසු දෝමනස් සහගතේසු චිත්තේසු uppannam පටිඝං. දෝමනස් සහගත සිත්වල උපදුණු ධර්මයන්ගේ තියෙන පටිඝය කියන එක. මේක හඳුන්වනු ලබනවා ඒක විප්‍රයුක්තයි කියලා. ඒකත් එක්ක එකට යෙදෙන්නේ නැහැ කියන එක. ඊට පස්සේ විචිකිච්ඡා සහගතෝ චිත්තුප්පාදෝ. විචිකිච්ඡා සහගත සිත්. ඒ වගේම උද්ධච්ච සහගත චිත්තුප්පාදෝ. උද්ධච්ච සහගත සිත් ටික. චතුසු භූමීසු කුසලං. සතර භූමියේහි කුසලය. චතුසු භූමීසු විපාකෝ. සතර භූමියේහි විපාකය. තීසු භූමීසු ක්‍රියා අව්‍යාකතං. තුන් භූමිය අනුගියපු ක්‍රියා අව්‍යාකෘත ධර්ම ටික. රූපංච නිබ්බානංච මේ ධම්මා ගන්ත විප්පයුත්තා. රූපේ සහ නිර්වාණය කියන මේ ධර්ම ටික තමයි හඳුන්වනු ලබන්නේ ග්‍රන්ථ විප්‍රයුක්ත දේවල් හැටියට. ඒකට ග්‍රන්ථ සංප්‍රයුක්තයි කියලා කිව්ව තැනදී මොනවද ග්‍රන්ථ සංප්‍රයුක්ත ග්‍රන්ථ හා එකට යෙදෙන්නේ මොනවද? චත්තාරෝ දිට්ඨිගත සංපයුක්ත චිත්තුප්පාදා. දිට්ඨිගත සිත් ටික සිත් හතර ග්‍රන්ථ හා සංප්‍රයුක්තයි. ඒ වගේම චත්තාරෝ දිට්ඨිගත විප්පයුක්ත ලෝභ සහගත චිත්තුප්පාදා. සතර දිට්ඨි විප්‍රයුක්ත ලෝභ සහගත චිත්තුප්පාදා. සතර දිට්ඨි විප්‍රයුක්තව ගියපු ලෝභ සහගත චිත්තුප්පාද ටික. ඊට පස්සේ එතුප්පන්නං ලෝභං තපෙත්වා මේ තැන්වල ඉපදුණු ලෝභය අතහැරලා ද්වේ දෝමනස්ස සහගත චිත්තුප්පාදා. මේ ලෝභ සහගත සිත් ටිකේ ඇති වුණු ලෝභය කියන දේ අතහැරලා අනික් ධර්ම ටික අනික් සිත් ටික ඒ සිත්වල පහළ වුණ චෛතසික ධර්ම ටික තමයි ඒ සංප්‍රයුක්ත ධර්ම. ග්‍රන්ථ හා සංප්‍රයුක්ත ධර්ම. දැන් පින්නතුනි මේ දේ කතා කරනකොට මෙතන තියෙන විශේෂත්වයක්. ඒ තමයි දැන් අවිද්‍යාව කියන්නේ ලෝභය. අවිද්‍යා ලෝභෝ. අවිද්‍යාව කියන්නේ ලෝභයම තමයි. ලෝභය හඳුන්වන්නටම භාවිත කරන දෙයක් තමයි දැඩිව ගියපු ලෝභයම තමයි අවිද්‍යාව කියලා කියන තැන තියෙන්නේ. එතකොට ඒක නියෝජනය වෙන්නේ ලෝභය කියන චෛතසික ධර්මයෙන්. එතකොට දැන් ඒ සංප්‍රයුක්ත ධර්ම ගැන කතා කරනකොට සංප්‍රයුක්තයි කියලා කියන්නේ මොකද්ද? සංප්‍රයුක්තයි කියලා කියන්නේ ඒ ධර්මයත් එක්ක එකට තියෙන ධර්මයක් ගැන කතා කරනකොට. එතකොට ලෝභයත් එක්ක ලෝභයම තියනවා කියන්නේ නැහැනේ. ලෝභයත් එක්ක ලෝභය තියනවා කියන්නේ නැහැ. ලෝභයත් අවිද්‍යාව කියන්නේ ලෝභය තමයි. ලෝභයත් එක්ක ලෝභය තියනවා කියන්නේ. ඒ නිසා ලෝභය අතහැරලා චත්තාරෝ දිට්ඨිගත සංපයුක්ත චිත්තුප්පාදා. සතර දිට්ඨිගත චිත්තුප්පාද තියෙනවානේ. ඒ කියන්නේ සෝමනස්ස සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත සංකාරික සසංකාරික උපේක්ඛා සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත සංකාරික සසංකාරික කියන මේ සිත් හතර. එතකොට මේ සිත් හතර ලෝභ සහගත සිත් හතරක්. මේ සිත් හතර ගන්ත සංපයුක්ත. ග්‍රන්ථ හා සංප්‍රයුක්තයි. මේ සිත් හතර යෙදෙන්නේ මොන ධර්මද? මේ දිට්ඨිගත සංපයුක්ත සිත් හතරේ යෙදෙන්නේ මොන ග්‍රන්ථද? අවිද්‍යාව කියන කාය ග්‍රන්ථයේ යෙදෙනවා. එතනක අවිද්‍යාව කියන කාය ග්‍රන්ථයේ යෙදෙනවා. අපි කියන්නේ ලෝභය කියලා. ලෝභ සහගත සිතක් නිසා එතන අවිද්‍යාව කියන කාය ග්‍රන්ථයේ යෙදෙනවා. ඊට අමතරව යෙදෙන්නේ මොකද්ද? මෙතන දිට්ඨි සහගත සිතක් නෙමේක. ඒ නිසා අර ඉදං සච්ඡාබි නිවේස කාය ග්‍රන්ථ සහ සීලවෘත පරාමර්ශණය කරන සීලබ්බත පරාමාස කාය ග්‍රන්ථයත් මේ සිත් හතරේ දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් හතර නිසා මේ සිත් හතර ලැබෙනවා. නිසා ග්‍රන්ථ සංප්‍රයුක්ත සිත් හතර කියලා කියනකොට ලෝභය අතහැරලා මෙන්න මේ ධර්ම ටික තමයි අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට අර මේ දිට්ඨිය කියන දේදී අපිට දකින්නට පුළුවන්කම තියෙනවා එතන ලෝභය කියන දේ නියෝජනය වෙන නිසා ග්‍රන්ථ සංප්‍රයුක්ත ධර්මයක් හැටියට දිට්ඨිය කතා කරන්නේ. ඒ නිසා ග්‍රන්ථ සංප්‍රයුක්ත දෙයක් හැටියට දිට්ඨිය කියන එක අපිට ඇතුළත් වෙන නිසා එතනදී ඒක වෙන්කට දක්වන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ලෝභය හැරලා කියලා මේ සිත් හතර නම් කරන්නේ.
හැබැයි දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් හතරේදී දිට්ඨිය කියන එක ඒ කියන්නේ ඇති කරගන්න ග්‍රන්ථ ධර්මයක් තමයි. හැබැයි දිට්ඨිය හැර කියන්නේ නෑ. ඇයි දිට්ඨිය කියන එක ලෝභයත් එක්ක සංප්‍රයුක්ත වෙන නිසා ඒක සංප්‍රයුක්ත ධර්මයක්. අන්න ඒ නිසා අපිට එතනදී ඒක වෙනමම දිට්ඨිය කියන එක අතහැරලා කියන්නේ නැහැ. එතුප්පන්න ලෝභං ටපෙත්තා. මෙතන පහළ වුණ ලෝභය අතහැරලා අනික් ධර්ම ටික ඒ සිත්වල උපදින අනික් ධර්ම ටික හඳුන්වනු ලබනවා. දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් හතරේ උපදින ධර්ම මේ ග්‍රන්ථ හා සංප්‍රයුක්තයි කියලා. ඒ වගේම දිට්ඨිගත විප්‍රයුක්ත ලෝභ සහගත චිත්තුප්පාදා. දිට්ඨිගත විප්‍රයුක්ත සිත්වලත් මේ උපදින ග්‍රන්ථ ධර්ම තියෙනවා. මොනවද දිට්ඨිගත විප්‍රයුක්ත සිත්වල උපදින්නේ? දිට්ඨිය යෙදිලා නැහැ. හැබැයි ඒත් ලෝභය එතන යෙදෙනවා. ලෝභ සහගත සිත්නේ. ඒ නිසා අවිද්‍යාව කියන ග්‍රන්ථය එතන යෙදෙනවා. අන්න ඒ හේතුව නිසා ඒ සිත් හතරත් ග්‍රන්ථ සංප්‍රයුක්තයි කියලා කියනවා. කියන්නේ ලෝභ සහගත සිත් හතම ග්‍රන්ථ සංප්‍රයුක්ත ධර්ම. ඊට පස්සේ ද්වේ දෝමනස්ස සහගත චිත්තුප්පාදා. දෝමනස්ස සහගත චිත්තුප්පාදේ පාද දෙක. එතකොට එතන තියෙන ද්වේෂය අතහැරලා, පටිඝය අතහැරලා මේ දෝමනස්ස සහගත සිත් දෙකම පටිඝ සංප්‍රයුක්තයි. එතකොට හැබැයි පටිඝය මෙතනදී අතහරිනවා. ඇයි පටිඝය අතහරින්නේ? ව්‍යාපාදය කියන දේ නියෝජනය කරන්නේ පටිඝය කියන චෛතසික ධර්මයෙන්. නැතිනම් ද්වේෂය කියන දෝෂ චෛතසිකයෙන්. එතකොට එතුප්පන්නම් පටිඝං ටපෙත්වා. මෙතන ඉපදුණු පටිඝය කියන දේ අතහැරලා ඒ හිතේ තියෙන අනික් ධර්ම ටික, ඒ හිතත් එක්ක තියෙන එකට තියෙන අනික් ධර්ම ටික තමයි හඳුන්වනු ලබන්නේ මෙතනදී ග්‍රන්ථ සංප්‍රයුක්තයි කියලා. ඊමේ ධම්මා ග්‍රන්ථ සංප්‍රයුක්ත. මේ දේවල් ග්‍රන්ථ සංප්‍රයුක්තයි. එතකොට ග්‍රන්ථ විප්‍රයුක්ත ධර්ම මොනවද? ග්‍රන්ථත් එක්ක එකට යෙදෙන්නේ නැති දේවල් මොනවද? චතුසු දිට්ඨිගත විප්‍රයුක්ත ලෝභ සහගතේසු චිත්තුප්පාදේසු uppannෝ ලෝභෝ. දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් හතරේ උපදින ලෝභය ග්‍රන්ථ විප්‍රයුක්තයි. ඒ ලෝභයේ ග්‍රන්ථ විප්‍රයුක්තයි කියන්නේ ග්‍රන්ථයේහි ග්‍රන්ථයක් යෙදෙන්නේ නැහැනේ. ඒ නිසා ඒක ග්‍රන්ථ විප්‍රයුක්තයි. ග්‍රන්ථය කියන එක අවිද්‍යාව කියන ධර්මය ඒක ග්‍රන්ථ විප්‍රයුක්ත ධර්මයක්. ග්‍රන්ථය ඒකේ ග්‍රන්ථයත් එක්ක තියනවා කියන්නේ නැහැ. ඔබත් එක්ක ඉන්නවා කියන්නේ නැහැනේ. ඔබ තව කෙනෙක් එක්ක ඉන්නවා කියන්න පුළුවන්. ඔබත් එක්ක ඉන්නවා කියන දේ යෙදෙන්නේ නැහැනේ. එතකොට අන්න ඒ වගේ ග්‍රන්ථය කියන දේ ග්‍රන්ථයත් එක්ක ඉන්නවා කියන කේ දෙන්නේ නැති නිසා ඒ ග්‍රන්ථ විප්‍රයුක්ත ධර්ම හැටියට දක්වනකොට දිට්ඨිගත විප්‍රයුක්ත ලෝභ සාගතේසු චිත්තුප්පාදේසු uppannෝ ලෝභෝ. එතකොට මේ ලෝභය තමයි විප්‍රයුක්ත ධර්ම හැටියට දක්වන්නේ. එතකොට අර දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් හතරේ තියෙන ලෝභය දක්වන්නේ නැහැ. දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් හතරේ තියෙන ලෝභය කියන එක මෙතනදී දක්වන්නේ නැහැ. ඇයි දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් හතරේ තියෙන ලෝභය දක්වන්නේ නැත්තේ? එතකොට දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් හතරේ තියෙන ලෝභය මෙතනදී දක්වන්නේ නැත්තේ එතන දිට්ඨිය කියන දේහි පැවැත්මත් එක්ක යන නිසා. දිට්ඨිය කියන දේහි යන පැවැත්මත් වෙන නිසා. මොකද දිට්ඨිය කියන ග්‍රන්ථයත් එක්ක සංප්‍රයුක්ත දෙයක් බවට එතන ලෝභයපත් වෙනවා. එතන ඒ සිත්වල තියෙන ඒ ධර්මයත් එක්ක සංප්‍රයුක්ත දෙයක් බවට පත් වෙනවා. අන්න ඒ නිසා ඒ ලෝභය දිට්ඨිගත විප්‍රයුක්ත සිත්වල තියෙන ලෝභය දක්වන්නේ නැහැ. මේ කියන කාරණාව සමහර විට කරුණු විදිහට ඔබට අපැහැදිලිද දන්නේ නැහැ. මම නැවත පැහැදිලි කරොත් ඒ කාරණාව පිළිබඳව දැන් දිට්ඨිගත විප්‍රයුක්ත ලෝභ සහගත සිත්වල දිට්ඨිගත විප්‍රයුක්තයි කියන්නේ මොකද්ද? දෘෂ්ටිය කියන ධර්මය එතන යෙදිලා නැහැ කියන එක. දිට්ඨිය කියන ධර්මය එතන යෙදෙන්නේ නැහැ. එතකොට දිට්ඨිය එතන යෙදිලා නැත්තම් එතන ලෝභය කියන දේ තියෙන ලෝභ සිතක් නිසා ලෝභය කියන දේ එතන තියෙනවානේ. එතකොට මේ ලෝභයත් එක්ක ආය ලෝභය තියෙනවා කියන්න ඕනේ නැහනේ. එහෙනම් ලෝභයත් එක්ක ලෝභය තියෙනවා කියන එක යෙදෙන්නේ නැති නිසා ඒ සිත් හතරේ විතරක් අවිද්‍යාව කියන කාය ග්‍රන්ථයේ යෙදෙනවා. ඒ ලෝභය කියන චෛතසිකය නියෝජනය කරමින් තමයි එතන නැතිනම් තණ්හාවත් නියෝජනය කරමින් තමයි යෙදෙන්නේ ලෝභය කියන දේ මුල් කරගෙන. එතකොට ඒ ලෝභය ලෝභයත් එක්ක තියනවා කියන එක යෙදෙන්නේ නැති නිසා ඒ ලෝභය අතහැරලා අනික් දේවල් තමයි සංප්‍රයුක්තයි කියලා කියන්නේ. ලෝභයත් එක්ක එකට තියෙන දේවල් සංප්‍රයුක්තයි කියලා කියන්නේ. එතකොට එතන දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් හතර දක්වන්නේ නැහැ. ඇයි දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් හතර දක්වන්නේ නැත්තේ?
දිට්ඨිගත සංප්‍රයුක්තයි කියන්නේ පින්නතුනේ දිට්ඨිය යෙදෙනවා කියන එකනේ. දිට්ඨිය ඒ සිතේ තියෙනවා. එතකොට දිට්ඨිය කියන එක දැන් සීලබ්බත පරාමාසය කියන්නේ දිට්ඨිය. ඉදන් සච්ඡාබිනිවේෂ කියලා කියන්නේ මේකමයි හරි කියලා ගන්න එක ඒකත් දිට්ඨිය. එතකොට අර ලෝභයත් එක්ක දිට්ඨිය තියෙනවනේ. එතකොට එතනදී ග්‍රන්ථ සංප්‍රයුක්ත ධර්ම හැටියට කතා කරනකොට අර දැන් එක හිතේ ග්‍රන්ථ දෙකක් තියෙනවා ඒ හිතේදී. මොනවාද? දිට්ඨිය කියන ග්‍රන්ථයක් තියෙනවා, ලෝභය කියන ග්‍රන්ථයක් තියෙනවා. අවිද්‍යාව සහ අනික් ග්‍රන්ථ දෙක. එතකොට අපි කතා කරනකොට තේරුම් ගන්න පාසට ලෝභය සහ දිට්ඨිය කියන දෙකෙන් ගමුකෝ. එකම හිතක එක හිතක ග්‍රන්ථ දෙකක් එතන යෙදිලා තියෙනවා. මොනවාද එක හිතක යෙදිලා තියෙන ග්‍රන්ථ දෙක? එකම හිතේ යෙදිලා තියෙන ග්‍රන්ථ දෙක තමයි ලෝභය සහ දිට්ඨිය. දැන් එතකොට ලෝභය එතන තියෙනකොට ඒක ලෝභය කියන ධර්මයේ ග්‍රන්ථයත් එක්ක එකට තියෙන නිසා ඒහා සංප්‍රයුක්ත වෙලා. එතකොට දිට්ඨිය එතන තියෙන නිසා ඒක ලෝභයත් එක්ක එකට තියෙන නිසා ඒක සංප්‍රයුක්ත වෙලා. අන්න ඒ හේතුව නිසා මේ ග්‍රන්ථ විප්‍රයුක්ත ධර්ම පිළිබඳව දක්වනකොට අර දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් හතර දක්වන්නේ නැහැ. දිට්ඨිගත විප්‍රයුක්ත ලෝභ සහගත චිත්තුප්පාද හතරේ ලෝභය විතරයි දක්වන්නේ. ඒ සිත් හතරේ ලෝභය. එතකොට සංප්‍රයුක්ත සිත් හතරේ ලෝභය ග්‍රන්ථ විප්‍රයුක්ත නැහැ. ඒක ග්‍රන්ථ සංප්‍රයුක්ත වෙනවා. ඊට පස්සේ ද්වේෂ දෝමනස්ස සහගතේසු චිත්තුප්පාදේසු උප්පන්නම් පටිඝං. එතකොට දෝමනස්ස සහගත සිත් හතරේ උපන්නා වූ පටිඝයත් එක්ක තියනවා කියන්න බෑනේ. ඒ නිසා ඒකත් විප්‍රයුක්ත ධර්මයක්. විචිකිච්ඡා සහගතෝ චිත්තුප්පාදෝ. විචිකිච්ඡා සහගත සහ උද්ධච්ච සහගත චිත්තුප්පාද දෙක මෝහ සහගත සිත් දෙක. මේ මෝහ මූල සිත් දෙක ග්‍රන්ථ ධර්ම හැටියට සංග්‍රහයට යන්නේ නැහැ. චතුසු භූමේසු කුසලං. කුසල් සිත් හතරේ යෙදෙන්නේත් නැහැ. ඊට පස්සේ චතුසු භූමේසු විපාකෝ සතර භූමියේහි යෙදෙන විපාක ධර්ම ටිකේ. තීසු භූමේසු ක්‍රියා අව්‍යාකතං තුන් භූමියේහි තියෙන ක්‍රියා අව්‍යාකෘත ධර්මයන්ගේ රූපංච නිබ්බාණංච රූප සහ නිර්වාණය කියන මේ ධර්මයන්ගේ මේ ග්‍රන්ථය යෙදෙන්නේ නැහැ. ඒ නිසා ඒක ග්‍රන්ථ විප්‍රයුක්තයි කියලා කියනවා. දැන් රූපයක් එක්ක ග්‍රන්ථය යෙදෙන්නේ නැහැ. රූපයක් එක්ක ග්‍රන්ථය යෙදෙන්නේ. ඒක ග්‍රන්ථ විප්‍රයුක්ත ධර්මයක් රූපය කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් අපි රූපය දිහා බලාගෙන රූපයට ආසයි කියලා කිව්වට රූපය මත රූපය කෙරෙහි ආසාව ඇති කරන කම තියෙනව එහෙම නෙමෙයි. ඒක ග්‍රන්ථය වුණොත් රූප ප්‍රහාණය රූප නිරෝධය අපිට කොයි වෙලාවකවත් කතා කරන්න බැරි වෙනවා. ඒ හින්දා ඒක රූපය කියන එක ග්‍රන්ථයක් හැටියට දකින්න එපා. එතකොට මේ ග්‍රන්ථත් එක්ක එකට තියෙන දෙයක්ුත් නෙමෙයි. ග්‍රන්ථයක එකට පවතින්නේ නැහැ. සිතේ රූපේ දෙන්නේ නැහැ. ඒ නිසා ඒක ග්‍රන්ථ විප්‍රයුක්තයි. රූපේ කියන එක ග්‍රන්ථ විප්‍රයුක්තයි. නිර්වාණය කියන එක ග්‍රන්ථ විප්‍රයුක්තයි. එතකොට මෙන්න මේ ආකාරයට පින්නතුනි අපිට ග්‍රන්ථ විප්‍රයුක්ත ධර්ම පිළිබඳව හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම කතමේ ධම්මා ගන්තාචේව ගන්තනීයාච. දැන් අර මාත්‍රකා ටික අපි ගන්ත සංප්‍රයුක්ත හඳුනාගත්තා, ගන්ත විප්‍රයුක්ත හඳුනාගත්තා. දැන් ගන්තාචේව ගන්තනීයාච. ග්‍රන්ථත් වෙනවද? ඒ ග්‍රන්ථ ධර්ම ග්‍රන්ථයන්ගෙන් අසුරු කරන්න හිත ධර්ම බවටත් පත් වෙනවද? තේව ගන්තාචේව ගන්තනීයාච. අර ග්‍රන්ථ හතර ගන්තත් වෙනවා, ග්‍රන්ථනීයත් වෙනවා. ග්‍රන්ථ හතර ග්‍රන්ථත් වෙනවා, ග්‍රන්ථනීයත් වෙනවා. ඒ කියන්නේ දැන් අපි මෙහෙම කියමුකෝ අවිද්‍යාව කියන දේ යම් තැනක යෙදෙනවා. ඒක ග්‍රන්ථයක්. එතකොට ඒ ග්‍රන්ථය අරමුණු කරමින් කෙනෙකුට ග්‍රන්ථනීය බවක් තියෙනවා. ඒ කියන්නේ වෙන ග්‍රන්ථ යෙදෙන්න පුළුවන් කමකුත් තියෙනවා. අවිද්‍යාව දැන් දිට්ඨිය කියන්නකෝ. ඉදන් සච්ඡාබි නිවේස. මේකමයි හරි කියලා ගත් එක. එයා ඒකමයි හරි කියලා ගත් එක අරඹයා එයා ඒ දිට්ඨිය අරඹයා දිට්ඨි සහගත සිත අරඹයා එයා නැවත ලෝභ සහගත සිතකින් ඒ දෘෂ්ටිය කෙරෙහි නැඹුරු වෙනවා. එතකොට දැන් ඒකට අරමුණ වෙලා තියෙන අර ලෝභ සහගත සිත. ඒ කියන්නේ අර ග්‍රන්ථ ධර්මයක් වූ දේ තමයි අරමුණ බවට පත් වෙලා තියෙන්නේ. එතකොට පසුව ඉපදුණු අකුසලයට මුලින් ඉපදුණු අකුසල සිත අරමුණ බවට පත් වෙනකොට මේ අරමුණ ඒ කියන්නේ මේ සිත රඳා පවතින අර අරමුණ මත එනිසා ග්‍රන්ථනීයයි කියලා හඳුන්වනු ලබනවා අර ග්‍රන්ථයත්. ඒ ග්‍රන්ථ හතරම ග්‍රන්ථත් වෙනවා, ග්‍රන්ථනීයත් වෙනවා.
ඒ ග්‍රන්ථ හතරම ග්‍රන්ථත් වෙනවා. ඒ ග්‍රන්ථය දිහා බලාගෙන ග්‍රන්ථ උපදවන්නට පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා ඒ ග්‍රන්ථ සහ ග්‍රන්ථ නීය වෙන ධර්ම මොනවද කියලා අහනකොට අර ග්‍රන්ථ හතරම තමයි ග්‍රන්ථත් වෙන ග්‍රන්ථ නීයත් වෙන ධර්ම හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඊට පස්සේ ඊළඟ මාතෘකාව අපිට ලැබෙනවා කතමේ ධම්මා ගන්ත නීයාචේව නොච ගන්තා. ගන්ත නීයාචේව නොච ගන්තා. කවර ධර්මයෝද ගන්ත නීයා ග්‍රන්ථ නීය වෙනවා. ඒ කියන්නේ ග්‍රන්ථයන්ගෙන් ඇසුරු කරන්න පුළුවන්. හැබැයි නෝ ගන්තහ ග්‍රන්ථ වෙන්නේ නැහැ. ග්‍රන්ථ නීය වෙනවා ග්‍රන්ථ වෙන්නේ නැහැ. ඉස්සෙල්ලා වෙයි මොකද්ද? ග්‍රන්ථ නීයත් වෙන ග්‍රන්ථත් වෙන ධර්ම. එතකොට අර ග්‍රන්ථ හතරම තමයි. දැන් අහන්නේ මොනවද? ග්‍රන්ථ නොවන නමුත් ග්‍රන්ථ නීය වෙන ධර්ම. එතකොට අර මේ ඨපෙත්වා ගන්තේ ග්‍රන්ථ ටික අතහැරලා අවශේෂ වුණ අකුසලං අකුසල ධර්ම ටික. අවශේෂ වුණ අකුසල ධර්ම ටික තුන් භූමියේ ගණෝගේ කුසල විපාක ක්‍රියා අව්‍යාකෘත සියලුම රූපය අර ග්‍රන්ථ නීය ධර්ම කියලා අපි මුලින් මාතෘකාවක් හඳුනා ගත්තානේ. ග්‍රන්ථ නීය ධර්ම සහ අගන්ත නීය ධර්ම කියලා. අන්නේ ග්‍රන්ථ නීයයි කියපු ඔක්කොම ග්‍රන්ථ නෙමෙයි හැබැයි ග්‍රන්ථ නීයයි. ඒ නිසා අර ග්‍රන්ථ ටික අතහැරලා තියෙන අකුසල ටිකත් ඒ වගේ මේ ග්‍රන්ථ ටික අතහැරපු අකුසල සමගම තව කුසල අකුසල අව්‍යාකෘත කියන තුන් භූමිය අනුව ගියපු ඒ සියලුම ධර්ම ටිකත් ඇතුළත් වෙනවා. රූපයත් ඇතුළත් වෙනවා. ග්‍රන්ථ නොවන නමුත් ග්‍රන්ථ නීයයි කියන මේ ධර්ම කොටහසේට. ඊට පස්සේ ඊළඟ මාතෘකාව අපිට ලැබෙනවා කතමේ ධම්මා ගන්තාචේව ගන්ත සම්පයුත්තාච. කවර ධර්මයෝ ග්‍රන්ථත් වෙනවද ග්‍රන්ථ සම්ප්‍රයුක්තත් වෙනවද? කවර ධර්මයෝ ග්‍රන්ථත් වෙනවද ග්‍රන්ථ සම්ප්‍රයුක්තත් වෙනවද? ඒ කියන්නේ ග්‍රන්ථත් වෙනවා එක. වගේම ග්‍රන්ථත් එක්ක එකට ඒව තියෙනවා. එතකොට යත්ත දිට්ඨිච ලෝභෝච ඒකතෝ උපජ්ජಂತಿ. දැන් අර අපි මුලින් පැහැදිලි කරගත්තනේ යම් තැනක ලෝභයත් දිට්ඨියත් එකට උපදිනවා නම් ඉමේ ධම්මා ගන්තාචේව ගන්ත සම්පයුත්තාච. ලෝභ සහගත සිත් හතරක දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් හතරක එක හිතේ ලෝභයයි දිට්ඨියයි කියන දෙකම පවතිනවා. එක හිතේ ලෝභයයි දිට්ඨියයි කියන මේ ධර්ම දෙකම පවතිනවා. එතකොට එක හිතේ ලෝභයයි දිට්ඨියයි කියන මේ ධර්ම දෙකම උපදිනකොට ඒක ග්‍රන්ථත් වෙනවා ග්‍රන්ථ සම්ප්‍රයුක්තත් වෙනවා. ලෝභ සහගත හිතේ ග්‍රන්ථ දෙකක් යෙදෙනකොට ලෝභය කියන ග්‍රන්ථයත් දිට්ඨිය කියන ග්‍රන්ථයත් එකම හිතේ යෙදෙනකොට ලෝභය කියන ග්‍රන්ථය තියෙනවා දිට්ඨිය කියන ග්‍රන්ථය තියෙනවා. ලෝභය දිට්ඨියත් එක්ක එකට තියෙන දේ දිට්ඨිය ලෝභයත් එක්ක එකට තියෙන දේ. එහෙනම් ලෝභය දිට්ඨිය හා සංප්‍රයුක්තයි දිට්ඨිය ලෝභය හා සංප්‍රයුක්තයි. එතකොට කතමේ ධම්මා ගන්තාචේව ගන්ත සම්පයුත්තාච කියනකොට අන්න අර හිතේ තියෙන ලෝභයත් ඒ හිතේ තියෙන දිට්ඨියත් දිට්ඨිගත සංප්‍රයුක්ත සිත්වල තියෙන මේ ලෝභය සහ දිට්ඨිය කියන එක ග්‍රන්ථත් වන ග්‍රන්ථ සංප්‍රයුක්තත් වන ධර්ම දෙක. ග්‍රන්ථත් වන ග්‍රන්ථ සංප්‍රයුක්තත් වන ධර්ම දෙක. ග්‍රන්ථ වෙනවා ග්‍රන්ථ සංප්‍රයුක්තයි. එතකොට ඊළඟ මාතෘකාව කතමේ ධම්මා ගන්ත සම්පයුත්තාචේව නොච ගන්තා. දැන් කිව්වේ ග්‍රන්ථ සහ ග්‍රන්ථ සංප්‍රයුක්ත වෙන ධර්ම දෙක. ඊට පස්සේ ගන්ත සම්පයුත්තාචේව නොච ගන්තා. ගන්ත සංප්‍රයුක්ත සහ හැබැයි ගන්ත නොවන දේවල්. ග්‍රන්ථ සංප්‍රයුක්තයි හැබැයි ඒවා ග්‍රන්ථ වෙන්නේ නැහැ. මොනවාද ඒ දේවල්? අට ලෝභ සහගත චිත්තුප්පාදා ලෝභ සහගත සිත් 8. ද්වේ දෝමනස්ස සහගත චිත්තුප්පාදා දෝමනස්ස සහගත සිත් 2. එතුප්පන්නේ ගන්තේ ඨපෙත්වා. මෙන්න මේ තැන්වල ඉපදුණු ග්‍රන්ථ ටික අතහැරලා ඉමේ ධම්මා ගන්ත සම්පයුත්තා චේව නොච ගන්තා. මේ ධර්මයේ ග්‍රන්ථ සංප්‍රයුක්තයි හැබැයි ග්‍රන්ථ වෙන්නේ නැහැ. මොනවාද? ලෝභ සහගත සිත් ටිකත් දෝමනස්ස සහගත සිත් දෙකත්. අපි දැක්කනේ ග්‍රන්ථ ටික ග්‍රන්ථ හතරම යෙදෙන්නේ සිත් කීයකද? සිත් 10ක. ලෝභ සිත් 8යි, දෝෂ සිත් 2යි, සිත් 10යි. එතකොට මේ සිත් 10ෙම අර ග්‍රන්ථ ටික අතහැරියට පස්සේ ඒ කියන්නේ ද්වේෂයයි, ලෝභයයි, දිට්ඨියයි කියන මේ චෛතසික තුන අතහැරියාම අනික් ඔක්කොම ධර්ම ටික ඒ සිත්වල උපදින අනික් සියලු ධර්ම ටික ග්‍රන්ථ හා සංප්‍රයුක්ත ග්‍රන්ථ හා එකට යෙදිලා තියෙන ධර්ම.
හැබැයි ග්‍රන්ථ නෙමෙයි මේ දේවල්. ස්පර්ශය කියන්නේ ග්‍රන්ථය නෙමෙයි, වේදනාව කියන්නේ ග්‍රන්ථය නෙමෙයි, සංඥාව කියන්නේ ග්‍රන්ථය නෙමෙයි. ඒකට ඒ හිතේ තියෙන තව අනික් අකුසල ධර්ම, කුසල ධර්ම ආදී වෙන අන්‍යම් දේවල් තියෙනවා නම් ග්‍රන්ථ ටික අතහැරලා අනික් ධර්ම එකක්වත් ග්‍රන්ථ නෙමෙයි. ඒ නිසා ඒ සියල්ලම හැබැයි ග්‍රන්ථ හා සංප්‍රයුක්තයි. ඒ කියන්නේ ග්‍රන්ථත් එක්ක එකට තියෙන්නේ. ග්‍රන්ථත් එක්ක එකට තිබුණාට ග්‍රන්ථ නෙවෙයි. ඒ නිසා ග්‍රන්ථ සංපයුක්ත ග්‍රන්ථ නොවන ධර්ම මොනවද කියලා අහුවාම අන්න ඒ ධර්ම ටික වෙන් කරලා දක්වන්නට අවශ්‍යයි. කතමේ ධම්මා ග්‍රන්ථ සංපයුත්තා චේව නොච ග්‍රන්ථා. එතකොට ග්‍රන්ථ සංප්‍රයුක්ත නොවන ග්‍රන්ථ සංප්‍රයුක්ත වන ග්‍රන්ථ නොවන ධර්මය කිව්වහම ওই ධර්ම ටික විශේෂයෙන්ම පෙන්වන්නට අවශ්‍යයි. ග්‍රන්ථ විප්පයුත්තා ධම්මා නවත්තබ්බා ග්‍රන්ථා චේව ග්‍රන්ථ සංපයුත්තා තිපි. අර ග්‍රන්ථ විප්‍රයුක්ත සිත් තියෙනවානේ. මොනවාද? ලෝභ සහගත සිත් දෙක ග්‍රන්ථ විප්‍රයුක්තයි. ඊට පස්සේ අපරියාපන්න භූමියේ සිත් ටික ග්‍රන්ථ විප්‍රයුක්තයි. ඊට පස්සේ රූපාදී ධර්මය මොනවාද? ඒවා ග්‍රන්ථ විප්‍රයුක්තයි. එතකොට මේ ග්‍රන්ථ විප්‍රයුක්ත ධර්මය කියන්න බෑ ග්‍රන්ථයි හෝ ග්‍රන්ථ සංප්‍රයුක්තයි කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා ගන්තාචේව ගන්ත සංපයුත්තාතිපි ගන්ත සංපයුත්තාචේව නොච ගන්තාතිපි. ග්‍රන්ථ සංප්‍රයුක්ත වෙනවා ග්‍රන්ථ වෙන්නේ නැහැ කියන්නත් බෑ. ග්‍රන්ථත් වෙනවා ග්‍රන්ථ සංප්‍රයුක්තත් වෙනවා කියලා කියන්න පුළුවන් කමකුත් නැහැ. ග්‍රන්ථ හා විප්‍රයුක්ත ධර්ම නැතිනම් ග්‍රන්ථත් එක්ක එකට යෙදෙන්නේ නැති ධර්ම අපිට මේ විදිහට නම් කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වගේම අපිට ඊළඟ මාතෘකාවට යන්න පුළුවන් කතමේ ධම්මා ගන්ත විප්‍රයුක්තා ගන්තනීය. ඊට පස්සේ ග්‍රන්ථ විප්‍රයුක්ත හැබැයි ග්‍රන්ථ නීය ධර්මය මොනවද? ග්‍රන්ථ විප්‍රයුක්තයි ඒවා ග්‍රන්ථත් එක්ක දෙන්නේ නැහැ. හැබැයි ග්‍රන්ථ නීයයි. ඒ ධර්මය අසුරු කරලා ඒ ධර්මය අරමුණු කරගෙන ග්‍රන්ථයන්ගෙන් අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා. ග්‍රන්ථ සහිත සිතකට ඒ ධර්මය අරමුණු වෙනවා. එතකොට මොනවද ඒ ධර්ම? චතුසු දිට්ඨිගත විප්‍රයුක්ත ලෝභ සාගතේසු චිත්තුප්පාදේසු uppannෝ ලෝභෝ. සතර දිට්ඨිගත විප්‍රයුක්ත සිත්වල ඉපදුනා වූ ලෝභය. ඒ ලෝභය අරමුණු කරගෙන උපදින්න පුළුවන්කම තියනවා ග්‍රන්ථ ධර්ම. ලෝභය කියන එක මේ ඒ ග්‍රන්ථහා යෙදුණු දෙයක් නෙමෙයි. ඒක ග්‍රන්ථේනේ. ඒක ග්‍රන්ථහා යෙදුණු දෙයක් නෙමෙයි. හැබැයි ග්‍රන්ථනීයයි. ඒක අරමුණු කරගෙන ග්‍රන්ථ උපදවන්න පුළුවන්. ඒ නිසා ඒකට කියනවා ග්‍රන්ථ විප්‍රයුක්ත ග්‍රන්ථනීය ධර්මයක්. ග්‍රන්ථ විප්‍රයුක්තයි හැබැයි ඒක ග්‍රන්ථනීයයි. ඒ අරමුණු කරමින් ග්‍රන්ථ උපදවන්න පුළුවන්කම තියෙනවා. ද්වේෂ දෝමනස්ස සහගතේසු චිත්තුප්පාදේසු uppannam පටිගං. ඊට පස්සේ දෝමනස්ස සහගත සිත් දෙකේ ඉපදුණු පටිගය. දැන් පටිගය කියන එකත් එක්ක පටිගය තියනවා කියන්නේ නැහැ. ඒ නිසා පටිගය ග්‍රන්ථ විප්‍රයුක්ත ධර්මයක්. මොකද ඒක ග්‍රන්ථයක් නිසා. ග්‍රන්ථයත් එක්ක ග්‍රන්ථය තියනවා කියන්නේ නැති නිසා ඒක ග්‍රන්ථ විප්‍රයුක්ත ධර්මයක්. එතකොට හැබැයි ඒ පටිගය ග්‍රන්ථනීයයි. ඒ කියන්නේ හැබැයි ඒක ග්‍රන්ථ විප්‍රයුක්ත උනාට ආපහු ග්‍රන්ථයන්ගෙන් අරමුණු කරන්න පුළුවන්. ද්වේෂයක් ඉපදුණු තැනක ඒ ද්වේෂය අරමුණු කරමින් නැවත ද්වේෂසිතක් උපදින්න පුළුවන්. පස්සේ උපදින ද්වේෂයේ පටිගය නිසා අර පටිගසිත මොකක්ද වෙලා තියෙන්නේ? ඒක මේකට අරමුණු කරන්න පුළුවන් දේ බවට පත් වෙලා තියෙනවා. ඒක ග්‍රන්ථනීයයි. මේ අරමුණේ පැවැත්මට හිත දෙයක් බවට ඒකපත් වෙලා තියෙන නිසා ඒක ග්‍රන්ථනීයයි. ව්‍යාපාදයේ කියන ග්‍රන්ථයේ ඒ අරමුණු කරගෙන පවත්වන්න පුළුවන්කම තිබිලා තියෙනවා. ඒක තමයි ග්‍රන්ථනීය භාවයේහි ස්වභාවය. හැබැයි ඒක ග්‍රන්ථයක් කියලා කියන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ග්‍රන්ථ සංප්‍රයුක්තයි කියන්නේ නැහැ. ග්‍රන්ථය ග්‍රන්ථ විප්‍රයුක්තයි. මම හිතනවා පැහැදිලි ඇති කියලා. ග්‍රන්ථය ග්‍රන්ථ විප්‍රයුක්තයි. ඒ කියන්නේ අපි උදාහරණයක් හැටියට කිව්වා ඔබත් එක්ක ඉන්නවා කියන එක යෙදෙන්නේ නැහැ. ඔබත් එක්ක ඉන්නවා කියන එක යෙදෙන්නේ නැහැ. ඔබ තව කෙනෙක් එක්ක ඉන්නවා කියන්න පුළුවන්. ඒ නිසා දැන් පටිගය කියන්නේ ග්‍රන්ථයක්. පටිගය කියන්නේ ග්‍රන්ථයක්. ඒක තව පටිගයත් එක්ක තියනවා කියලා යෙදෙන්නේ නැහැනේ. ඒ හින්දා ඒක ග්‍රන්ථ විප්‍රයුක්තයි පටිගය කියන එක. හැබැයි පටිගයෙන් අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා. පටිගය නැවත ද්වේෂසහගත සිතකින් ඒ තරහම අරමුණු කරනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට අර ද්වේෂය තවත් ද්වේෂසිතකින් අරමුණු කරනකොට මේ දෙවෙනි හිතේ උපදුණු ද්වේෂයට පදනම උනේ අරමුණ බවට පත් උනේ මොකද? අර සිතේ ද්වේෂය. ඒකට මේ ග්‍රන්ථයට හිතකර දෙයක් බවට අර අරමුණපත් උනා ද්වේෂය කියන දේ. ඒ නිසා ඒක ග්‍රන්ථනීයයි කියන මේ නමින් හඳුන්වනු ලබනවා. ග්‍රන්ථනීය. එතකොට ග්‍රන්ථ
සංප්‍රයුක්ත වෙන්නේ නැතුව ග්‍රන්ථ විප්‍රයුක්ත වෙන ග්‍රන්ථනීය ධර්ම මොනවද කියලා ඇහුවොත් එහෙම අර ditthිගත විප්‍රයුක්ත සිත්වල තියෙන ලෝභයත් ද්වේෂසිතේ තියෙන පටිඝයත් කියන මේ දෙකම ග්‍රන්ථ විප්‍රයුක්ත හැබැයි ග්‍රන්ථනීය ධර්ම. ඒ වගේම විචිකිච්ඡා සහගතෝ චිත්තුප්පාදෝ උද්ධච්ච සහගතෝ චිත්තුප්පාදෝ මෝහ සහගත සිත් දෙක විචිකිච්ඡා සහගත සහ උද්ධච්ච සහගත සිත් දෙක මේවා ග්‍රන්ථ විප්‍රයුක්තයි. හැබැයි මේවා අරමුණු කරගෙන අනික් ග්‍රන්ථ සිත් උපදින්න පුළුවන්කම අනික් ග්‍රන්ථ උපදින්න පුළුවන්කම තියෙනවා. තීසු භූමීසු කුසල තුන් භූමිය අනුගීප කුසලයේ ග්‍රන්ථ විප්‍රයුක්තයි. හැබැයි ඒ සිත අරමුණු කරමින් ග්‍රන්ථ උපදවන්න පුළුවන්කම තියෙන නිසා ග්‍රන්ථ නීයයි කියලා හඳුන්වනු ලබනවා. ඒ වගේම තීසු භූමීසු විපාකෝ තුන් භූමිය අනුගී විපාක ධර්ම ග්‍රන්ථ විප්‍රයුක්තයි. ඒ සිත්වල ග්‍රන්ථ නැහැ. හැබැයි පස්සේ ග්‍රන්ථයන්ගෙන් ඒ ධර්ම අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒකට කියන්නේ ග්‍රන්ථ නීයයි කියලා. ඒ වගේම තීසු භූමීසු ක්‍රියා අව්‍යාකෘතං තුන් භූමිය අනුගී ක්‍රියා අව්‍යාකෘත ධර්මයෝ. එතකොට ඒ ක්‍රියා අව්‍යාකෘත ධර්මයොත් සම්පූර්ණම ක්‍රියාසිටික කුදු ක්‍රියා මාත්‍රික ධර්ම ඒවා අරමුණු කරමින් ග්‍රන්ථ උපදවන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා නැතිනම් ග්‍රන්ථ සහිත සිත්වලට තමයි මේ ධර්ම ඇසුරු වෙන්නේ. අන්න ඒ නිසා ඒවා ග්‍රන්ථ නීයයි කියලා හඳුන්වනු ලබනවා. හැබැයි ග්‍රන්ථ විප්‍රයුක්තයි. ඒ තැනක ග්‍රන්ථ යෙදිලා නැහැ. සබ්බංච රූපං සියලුම රූපේ ග්‍රන්ථ සහිත ධර්මයක තමයි ඇසුරු වෙන්නේ. හැබැයි ග්‍රන්ථය රූපයත් එක්ක එකට තියෙන්නේ නැහැ. ඒ වගේම මේ කතා කරපු මේ සියලු ධර්ම ටික ග්‍රන්ථ විප්‍රයුක්තයි. ග්‍රන්ථත් එක්ක එකට නැහැ. හැබැයි ඒ සියල්ලම ග්‍රන්ථනීය ධර්ම හැටියට හඳුන්වනු ලබන්නේ. කියන්නේ ග්‍රන්ථයන්ගෙන් අරමුණු කරන්න පුළුවන්කම තියෙන ධර්ම. කතමේ ධම්මා ග්‍රන්ථ විප්‍රයුක්තා අගන්තනීයාච. ග්‍රන්ථ විප්‍රයුක්ත වන අගන්තනීය ධර්ම මොනවාද? ග්‍රන්ථ විප්‍රයුක්තයි කියලා කියන්නේ ග්‍රන්ථත් එක්ක එකට යෙදෙන්නේ නැහැ කියන එක. ග්‍රන්ථ විප්‍රයුක්තයි හැබැයි අගන්තනීයයි. අගන්තනීයයි. එතකොට ඒක ග්‍රන්ථයන්ගෙන් අරමුණු වෙන්න හිත වෙන්නෙත් නැහැ. ග්‍රන්ථ විප්‍රයුක්තයි අගන්තනීයයි. මොනවාද ඒ ධර්ම? චත්තාරෝ මග්ගා අපරියාපන්න අපරියාපන්න මාර්ගසිට්ඨික චත්තාරිච සාමාන්‍ය ඵලානි සාමාන්‍ය ඵල 4 ඒ කියන්නේ මාර්ග ඵල 4 නිබ්බානංච නිර්වාණය කියන මේ ධර්මය ග්‍රන්ථ විප්‍රයුක්තයි. හැබැයි ග්‍රන්ථ විප්‍රයුක්ත උනාට අගන්තනීය. මේ ධර්මය අගන්තනීය ධර්ම හැටියට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ ආකාරයට අපිට මේ ග්‍රන්ථ ධර්ම සහ ග්‍රන්ථ විප්‍රයුක්ත ධර්ම සහ අගන්තනීය ධර්ම මොනවාද කියලා හඳුනා ගන්නට පුළුවන්. මේ තමයි ග්‍රන්ථ ගොච්ඡකය. ඒ නිසා මේ ග්‍රන්ථ ධර්මයන් පිළිබඳව අපි තේරුම් ගන්නකොට ග්‍රන්ථ ධර්මයන් පිළිබඳව අධ්‍යයනය කරනකොට අපිට මෙන්න මේ ආකාරයට මේ සංප්‍රයුක්ත විප්‍රයුක්ත ආදී ග්‍රන්ථනීය ආදී බෙහෙදයන්ගෙන් අපිට මේ ආකාරයට මාතෘකා ඔස්සේ ග්‍රන්ථ පිළිබඳව හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ විග්‍රහයන් තුළ අපිට විශේෂ අවස්ථාවක් සැලසෙනවා. විශේෂ දැනුමක් ගොඩනගෙනවා අපිට ධර්මයේ පිළිබඳව අවබෝධ කරගන්න මේ සිත් සහ ඒ ධර්මයන්ගේ ප්‍රභේද පිළිබඳව දැනගන්න මේ බහුශෘත භාවය අපිට වටිනවා. ධර්ම කාරණා පිළිබඳව අධ්‍යයනය කරනකොට හොයනකොට ඒ කියන්නේ මේ ඔක්කොම ඔබ කටපාඩම් කරගන්න ඕනේ කියලා කියනවා නෙමෙයි. මේ ධර්මයන්ගේ යෙදෙන කරුණු කාරණා පිළිබඳව දැනුම තිබෙන තරමට ඔබ හොඳින් ආයුධ සන්නද්ධයි. ඔබට ඒ දැනුම ඊටාම වැදගත් වෙනවා. ඒ අවබෝධයෙන් යුක්තව ප්‍රතිපදාව පුරාගෙන යනකොට. ඒ වගේම ධර්මයේ පිළිබඳව ඔබ සාකච්ඡා කරන කෙනෙක් බවට පත් වෙනකොට ධර්මයේ පිළිබඳව යම් දැනුමක් තියෙන කෙනෙක් බවට පත් වෙනකොට මේ කරුණු කාරණා පිළිබඳව හාත්පස පැතිරුණු නුවණක් පැවතීම කියන දේ ඊටාම වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා මේ කරුණු කාරණා ටික පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්නට කියලා බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. දැන් කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තල වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුනේ. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමට මුතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලයේ හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් දෙවියන්ටත් අපි අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම
හේතුපනිශ්‍රේම වේවා කියලා දෙවියන්ටත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා මාතර පදිංචි වෛද්‍ය ජයංගා රණසිංහ මහත්මිය සහ වෛද්‍ය සුමිත් හේවාගේ මහත්මයා ඇතුළු පවුලේ පින්වත් පිරිස විසින් ඒ පින්තුන් මූලික ආරමුණ හැටියට තබාගෙන තිබෙනවා ජූලි 24 වන දිනට 14 වන උපන්දිනය සමරන ඒ චනාරා යසන්ති දුවනියට සිත ප්‍රාර්ථනා කරන්නට සැප්තැම්බර් 8 වන දින උපන්දිනය සිහිපත් කරන ඔනද විභූ පොඩි පුතණුවන්ට නිදුක් නිරෝගී සුවපත් බව ප්‍රාර්ථනා කරන්නට ඒ වගේම චිරණ යානිත් ලොකු පුතණුවන්ටත් යහපත් අනාගතයක් හා ධර්ම මාර්ගයට යොමු වීමට හේතුපනිශ්‍රේ වේවා කියන සත්පුරුෂ ප්‍රාර්ථනාව ඇති කරගෙන තියෙනවා. ඒ වගේම වෛද්‍ය සුමිත් හේවගේ මහත්මයාගේ සහ දායකත්වයෙන් කටයුතු කරන ඒ සියලු දෙනාගේ ජීවිතයේ ධර්මානුකූල ජීවිතයට සෙත් ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙලා තියෙනවා. බලාපොරොත්තු වෙනවා මේ පරලෝකීය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට පියතුමාණන් වන ගිල්බර්ට් රණසිංහ මහත්මයාට ඒ වගේම ඩෙන්ගු රෝගයෙන් මියගිය වෛද්‍ය ඈපා කංකානම්ගේ වීරරත්න මහත්මයාටත් ඒ පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ පියතුමාණන් සහ ඒ මේ පරලෝ යන්නට යෙදුණු නම් සඳහන් කළ වෛද්‍යවරයා ඇතුළු මෙලොව වශයෙන් හෝ සාංශාරික වශයෙන් මේ පරලෝ ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් සෑම සියලු ඥාති වර්ගයාටම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වන්නට ලැබේවා. අකල් මරණ ආදී දේවල් සිද්ධ නොවි අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලයන් හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා මේ පින් ඒ හැම දිනාටම අනුමෝදන් කරන්න. වගේම අද දවසේදී ධර්මදේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරනවා මාතර පදිංචි වෛද්‍ය ජයංගා රණසිංහ මහත්මිය සහ වෛද්‍ය සුමිත් හේවගේ මහත්මයා ඇතුළු පිරිස බලාපොරොත්තු වෙනවා පුණ්‍යානුමෝදනා කරන්නට ගිල්බර්ට් රණසිංහ මහත්මයාට ඒ වගේම ඩෙන්ගු රෝගයෙන් මියගිය වෛද්‍ය ඈපා කංකානම්ගේ වීරරත්න මැතිතුමා සහ නැසී ගිය නැන්දම්මා සහ මාමණ්ඩීටත් අමින් මිය පරලෝකීය සියලු දෙනාටත් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නම් සඳහන් කරන්නට යෙදුණු සෑම සියලු දෙනාටත් ඒ නැන්දම්මා මාමා ඇතුළු මිය පරලෝ යන්නට යෙදුණු සෑම සියලු ඥාති වර්ගයාටම මෙලොව වශයෙන් හෝ සාංශාරිකව පින් බලාපොරොත්තු වෙනවා නම් ඔබ සියලු දෙනා නමින් මිය පරලෝකීය සෑම සියලු ඥාතීන්ටත් මේ උතුම් ධර්ම දානමය කුසලය අනුමෝදන් වන්නට ලැබේවා. ඒ සෑම සියලු දෙනාටම අකල් මරණ ආදීට මුහුණ දෙන්නට සිද්ධ නොවි අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ධර්මදේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන ඒ වෛද්‍ය ජයංගා රණසිංහ මහත්මිය සහ වෛද්‍ය සුමිත් හේවගේ මහත්මයා බලාපොරොත්තු වෙනවා ජූලි 24 වන දින 14 වන උපන්දිනය සිහිපත් කරන චනාරා යසන්ති දියණියට සෙත් ප්‍රාර්ථනා කරන්නට සැප්තැම්බර් 8 වන දින උපන්දිනය සිහිපත් කරන ඔනද විභූ පුතණුවන්ට සෙත් ප්‍රාර්ථනා කරන්නටත් චිරණ යානිත් ලොකු පුතණුවන්ට පුණ්‍යානුමෝදනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ දරු තිදෙනා ඇතුළු ඒ සියලු දෙනාටම තමන්ගේ ධාර්මික ජීවිතය යහපත් කරගෙන ඒ අධ්‍යාපන කටයුතු ආදී දේවල් එහෙන් සිද්ධ කරගෙන ජීවිතය ධාර්මිකව ගත කරන්නට මේ කුසල ශක්තිය හේතුපනිශ්‍රේ වේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා සිළුම මහා සංඝරත්නයටත් 82 වන ගෙවන විමලා රණසිංහ ඒ මෑණියන් ඇතුළු ඒ සෑම සිළු දෙනාටමත් ඒ වගේම වෛද්‍ය සුමිත් හේවගේ මහත්මයා ඒ වගේම තරංගා මහත්මිය විජිත මහත්මයා මංජුල මහත්මයා සහ දමින්ගා මහත්මිය සහ පවුල්වල සියලු දූපතුන් ඇතුළු සියලු දෙනාටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔබ සෑම සියලු ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටමත් මේ සියලුම කුසල ධර්මයේ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භව චිරජීවන සම්පන්නිය සැලසේවා. හැම දිනාටම කායික මානසික සැනසෙල්ල උදා වේවා. හැම දිනාටම අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. ඒ වගේම සැප්තැම්බර් 8 වන දිනට උපන්දිනය සිහිපත් කරන ඔනද විභූ පුතණුවන් සහ විජිත රණසිංහ
මාමාටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ජූලි 24 වෙනි දින උපන්දිනය සිහිපත් කරන චනාරාධියනේට සෙත් ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ හැම දිනාටමත් කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා හැම දිනාටම පින් අනුමෝදන් කරන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.